නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන තමයි අපි අද ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා ඊශ්‍රායලයේ සේවයේ නියුතු අනෝමා ජයලත්, ඒ වගේම විනීතා වෙල්ගම, යමුනා මල්ලව යන හිත මිත්‍රාදීන් පිරිස එකතු වෙලා මෙරට වෙසෙන ගණේ මුල්ලේ පදිංචි පී.ඒ. සුනීත මහතාත් ඒ පිරිසත් සමග එකතු වෙලා තමයි අද මේ ධර්ම දාණය සිද්ධ කරන්නේ. එතකොට අන් අයට ධර්මය අහන්න සලස්වලා බොහෝ පින් රැස් කර ගන්නවා මේ පින්වතුන්. ඊශ්‍රායලයේ ඉඳලා ධර්මය අහමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ඈත සිට නමුත් ලබනවා මේ පින්වතුන්. යම් තැනක තථාගත ශ්‍රී සද්ධර්මය ඇහෙනවාද, ඒ තථාගත ශ්‍රී සද්ධර්මය ඇහෙන තැන සැනසීමක්. ඒ නිසා අන් අයටත් ධර්මය අහන්න සලස්වනවා. ඒක ඔබට සැනසීමක්. බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. අද මම කල්පනා කළා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේට තියෙන විශේෂ හැකියාවක් ඉස්මතු කරන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේට පුළුවන් පුජ්‍යලෙක් හාත්පසින් වෙනස් කෙනෙක් කරන්න. හාත්පසින් වෙනස් කෙනෙක් වෙනවා. ඒකට මේ පින්වතුන්ට මතකද විටින් විට අපි ධර්ම දේශනා කරද්දී අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන මතක් කරද්දී අපි කීවා මිනි මරමරා හිටපු දාමරිකෙක් උපනූපං සත්වයාට ජීවේ දෙන සත්‍යක්‍රියා අනුභවය ඇති මුනිවරයෙක් කළානේ. ඉතින් හාත්පසින් වෙනස්නේ. ඊළඟට මෝහයෙන් මුලා වූ රූපයට වසඟ වූ කේමා රූපේ හරයක් නැති බව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධයේ පිණිස ප්‍රඥාව ඇති අය අතර අග්‍ර වුණානේ. ඉතින් ඒ වගේ ඊළඟට නූල් පොටක් නැතුව දෙවුරන් වෙහෙරට දුවගෙන පටාචාරාව විනීත භික්ෂුණීන් අතර, විනයදර භික්ෂුණීන් අතර අග්‍ර වුණා. එතකොට ජීවිතේ හාත්පසින් වෙනස්. දරුවාගේ මරණය පිළිගන්න බැරුව හිටපු කිසා ගෞතමී මරණය කියන එක අවබෝධ කළා. හාත්පසින් වෙනස්. රාජ භෝජන වළඳපු අය අමා මහ නිවන වළඳන අය බවට පත් කළා. බුදුරජාණන් වහන්සේගේ අසිරිය. දැන් අදත් හරි ලස්සන කාරණාවක්. මේ සූත්‍ර දේශනාව කුද්දක නිකායේ උදාන පාළියේ තියෙන නන්ද සූත්‍රය. නන්ද තෙරුන් ගැන වදාළ දේශම. මේ පින්වතුන් අහලා තියෙනවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සුළුමෑණියෝනි මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවී. මහා ප්‍රජාපති ගෞතමියට නන්ද කියලා පුත්‍රයෙක් ලැබුණා. ඒ නිසා තමයි ප්‍රජාපතිය කිරිමවක් උනේ. ඉතින් නන්දයන්ට කිරි පොවන්නේ නැතුව ප්‍රජාපතිය ඒ කුළුඳුල් කිරි පෙව්වේ මහ බෝධිසත්වයන්ට. නන්දයෝ කිරි මව්වරුන්ට බාර දුන්නා. කෙලිදෙලෙන් වැඩෙනවා කුමාරවරු එක වගේ. ඊළඟට මහා බෝධිසත්වයෝ පැවිදි වුණා. ලෞතර සම්මා සම්බුදු බවට පත් වුණා. මැදින් පුන් පොයි දවසක් වගේ පොයි දවසක රජගහ නුවරින් නික්මිලා
කපිලවස්තුවට වැඩිය. කපිලවස්තුවේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාලා ශාක්‍යයන්ගේ මානෙ බිඳලා සුද්ධෝදන මහ රජුරවන්ට ධර්මයේ දේශනා කරලා පිඬුසිඟා වඩිනකොට රජුරෝ ඒ ගැන අහද්දි දෙසූ ධර්මයෙන් රජුරෝ ධර්මය අවබෝධ කරලා මේ විදිහට කපිලවස්තුවට දහම් වර්ෂාව වැස්සුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි දවසේ කපිලවස්තුවට වැඩම කරලා පස්සේ දවසේ තමයි ඒ කියන්නේ කපිලවස්තුවට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දවස් 4කට පස්සේ තමයි කලින්ම යෝජනා කරගත්ත මංගල්‍ය 3ක් තිබ්බා. ඒ තමයි කපිලවස්තුවේ හිටපු ශාක්‍ය කුමාරවරු අතර ජේෂ්ඨතම ශාක්‍ය කුමාරයා නන්ද කුමාරයා. නන්ද කුමරුගේ රජකමත් ඔටුනු පැළඳීමේ මංගල්‍යයත් ඊළඟට සියලු උපභෝග පරිභෝග සුඛ සහිතව හදන ලද විශාල රාජ මන්දිරයකට මේ ගෙවදීම මාලිගයට අලුත්ම මාලිගයට ගෙවදීමේ මංගල්‍යයත් ඒ වගේම ශාක්‍ය කුලේ ඔටුන්න හිමි කුමාරයාට සරණ පාවා දෙන්න ඒ ශාක්‍ය ජනපදයේ හිටපු පංච කල්යාණයන්ගෙන් සුසැදි ජනපද කල්යාණේ විවාහ කර දීමත් කියන මංගල්‍ය 3 නන්ද කුමාරයාට ඊදී තිබුණා. එතකොට සාමාන්‍ය මේ ගේකට ගෙවදිනවා කියන එකම කාරණාවකදීත් මිනිස්සු කොයි තරම් සූදානම් වෙනවද? මඟුල් තොලාවකට කොයි තරම් සූදානම් වෙනවද? ඔටුනු පළඳන රජකමකට පත් වුණා කියන්නේ කොහොම සූදානම් වෙනවද? ওই තුනම එකපාර කියන්නේ ඔය ආසේ තමයි බණහලා මගපල් ලැබුවේ ශාක්‍ය පිරිස. ඔය මංගල්‍යයන්සේ බණහපු අය මගපලත් ලැබුවා. අද කාලේදී ඔය වාගේ මංගල්‍යයකට දවස් 2-3ක් තිබිලා පන්සලක හරි බණක් ලැහැත්ති කළොත් එහෙම අනේ බණහන් විදිහක් නැහැ අපිට මඟුලක් තියෙනවා කියලා. හොඳලා මඟුලේම ඉන්නවා. ඒකට මේ බලන්නේ පින්වන්තයන්ගේ යුගයේ තියෙන වෙනස. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැන් හෙට මංගල්‍ය 3. ඊට පස්සේ අද මේ මාලිගාවට දානීට වැඩලා භාග්‍යතුන් වහන්සේ පාත්‍රය දුන්නා නන්ද කුමාරයාට. නන්ද කුමාරයාට පාත්‍රය දීලා භාග්‍යතුන් වහන්සේ පිරිසත් එක්ක පිරිසට දහම් කතාව දේශනා කරලා වැඩියා. તો නන්ද කුමාරයා හිතුවා භාග්‍යතුන් වහන්සේ දැන් ආසනේ නැගිට ගමන් නන්ද දෙන්න පාත්‍රේ කියලා ගනී කියලා. නන්ද කුමාරයා දන්නේ මේ මට දුන්නේ නිවනේ දොරටුව කියලා. අමා මහ නිවන වළඳන පාත්‍රයයි කියලා දන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගත්තේ නැහැ. හිතුවා එහෙනම් ආසනෙන් නැගිටලා දොරටුව ළඟට යනකොට පාත්‍රය ගනී කියලා. ගත්තේ නැහැ. හිත සවුත් වුණා. හිතුවේ ගනී කියලා. ඊට පස්සේ හිතුවා මාලිගාවෙන් එළියට බැස්ස ගමන් නන්ද දෙන්න පාත්‍රය කියලා ගනී කියලා. ගත්තේ නැහැ. තොට ශාස්ත්‍රුන් වහන්සේට තියෙන ගෞරවය කොච්චරද කියන්නේ මේක ගණ්ඨ ස්වාමීනි කියලා කට ඇරෙන්නේ බුද්ධ ගෞරවය. මමත් එන්ටෝනිද ස්වාමීනි කියවෙන්නේ බුද්ධ ගෞරවය. අකමැත්තෙන් නමුත් යනවා. මොහු අකමැති. හැබැයි හිතේ ගෞරවය තියෙනවා. වචනයක් කියන්න බෑ. කොහොම ගෞරවයක්ද? බුදුරජාණන් වහන්සේට ගරු කළොත් සත්කාර කළොත් අකුසල් ප්‍රහාණය වෙනවා කුසල් උපදිනවා කියලා කියන්ද වෙනත් කතා කොමටද? ඉතින් ඔහොම යනකොට ඔතන හිටපු 16
දුවගෙන ගිහිල්ලා ජනපද කල්යාණිට කිව්වා ආන්න පාත්‍රය අරන් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ නන්ද කුමරු යනවා නවතිද්ද දන්නේ ඕන් කිව්වා. අද කාලේ විවාහයට නම් යෝජනා කරලා තියදී කොල්ල බනහන්න ගියොත් එහෙම වටේ පිටේ අය ඔක්කොම අර කෙල්ලට කියන්නේ දාන්න බනහන්න යනවා කමාන විද්දන්නේ කියලා. ඔය වගේ වනේ මේ අර මින්දිය කිව්වා ගිහිල්ලා 16 ආන් යනවා මහානවී ආරාමේ නතර වෙයිද දන්නේ ඕන් කියලා. ජනපද කල්යාණි කොච්චර කලබල වුණාද කියනවා නම් නාලා කොණ්ඩේ ගහ එල්ලලා තිබුණේ නැහැ. ඒකවත් කොණ්ඩේ ගොතලා තිබුණේ කුමාරිකාවෝ කොණ්ඩේ ගොතන්නේ නැතුව කොණ්ඩේ වේලන්නේ නැතුව කොණ්ඩේ මල් ගහන්නේ නැතුව පිරිමින්ට පේන්න ඉස්සරහට එන්නේ ඒවත් අමතක වෙලා ජනපද කල්යාණි දුවගෙන ඇවිල්ලා මේ කෝනන්ද කියලා බලද්දි අර කොණ්ඩේ උඩුමහන් තලේ ඉඳලා කොණ්ඩේ පහළට කඩාගෙන වැටලා තියෙනවා නීල මොනරෙකුගේ පිල් කලඹ පහළට එල්ලලා තියෙනවා වගේ. ඒ අතරින් රත්තරම් පාට හමක් තියෙන පංච කල්යාණයන්ගෙන් සුසැඳි ලස්සන රාජකුමාරී පනාවත් මෙහෙම ඔළුවේ ගහන ගමන් නන්ද ඉක්මනට එන්න ඕන. එතකොට මේ ඒ තරුණ ජීවිතවල ඇතිවන හැඟීම් ප්‍රේමය හිත විවාහ වෙන්නේ ඒවත් එක්ක නන්ද කුමාරයාට කරන්ට් එක වැදෙනා වගේ එකක් වුණා. දැන් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රේ මෙහෙම අරගෙන යනවා ඇහෙන්නේ නන්ද එන්න ජනපද කල්යාණිගේ හඬ. ඉතින් ඒ නිසා එතරම් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ කෙල්ලෝ ගැන හිතා ගියා යත් රහත් වුණානේ. භාග්‍යතුන් වහන්සේ වුන් දමනය කළා. ශාස්ත්‍රුන් වහන්සේ වුන්ව දමනය කළා. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියා නම් මේ ඇවිස්සිච්ච හිත් සාන්ත කරනවා. ඒක බුදුරජාණන් වහන්සේට පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේ හදවතට මුණ ගැහෙන්නේ මේ ධර්මයට ආස කරන්න. එතකොට හදවතට මුණ ගැහෙනවා. ඒ දහම තුලින් මුණ ගැහෙනවා. ඊට පස්සේ පින්වත්නි දැන් නන්ද කුමාරයා ඔහොම විහාරයටම ගියා. දැන් ගනී පාත්‍රය බුදුරජාණන් වහන්සේ ගත්තේ නේ. විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්න ගමන් ඇහුවා නන්ද මහාන වෙමු පැවිදි වෙමු කියලා. කොච්චර බුද්ධ ගෞරවයක්ද කියනවා නම් අම්මෝ මෙහෙම ගෞරවයක්. හිත විවාහය මාලිගාවට ඇතුළු වීම ශාක්‍ය රාජ්‍යයේ කපිල වස්තුවේ මහරජු ලෙස ඔටුනු පැලඳි. හිත අහනව නන්ද මහාන වෙමු. එහෙමයි ස්වාමීනි. කොච්චර බුද්ධ ගෞරවයක්ද කොච්චර සහෝදර ගෞරවයක්ද හිතන්නවත් පුළුවන්ද ස්වාමීනි හෙට මංගල්‍ය කියන වචනේවත් කියවුන්නේ නැහනේ. බුද්ධ ගෞරවය අපිට එවැනි ගෞරවයක් තියෙනවද? ඔබට එවැනි ගෞරවයක් තියෙනවද? බලන්න ශාස්ත්‍රීය ගෞරවය කියවුනේ නැහැ ස්වාමීනි හෙට මංගල්‍ය කියලා. එහෙමයි ස්වාමීනි කිව්වා. පැවිදිම නන්ද එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ නන්ද තෙරුන් පැවිදි කළා. නන්ද කුමාරයා පැවිදි කළා. දැන් පැවිදි කළාට ඔළුවේ වැඩ කරන්නේම මට වෙච්ච දෙයක්. පිණ්ඩපාතේ වඩිනවා. දැන්
රජකම හෙටයි කියලා. ඒ කියන්නේ දැන් අද හවසනේ පැවිදි කළේ. ආහාර නැහැ. කෑම නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පහවදා උදේ පාත්‍රේ නම් පින්ඩ පාත යනවා. දාන ගින්නේ නැහනේ. එතකොට අද රජ වෙන්න හිටපු කෙනානේ මේ ගෙන්ගෙට පිටිසිඟා යන්නේ. මේ ඥාතින් කවුරුවත් ඇවිල්ලා ශාක්‍ය කුමාරවරු ශාක්‍ය රජවරු කවුරුවත් ඇවිල්ලා ගේට්ටුව ළඟ උද්ඝෝෂණය කළේ නැහැ. අද මහාන වෙන්න ළමයි කාවට පස්සේ අම්මෝ කරදර ගොඩ ඥාතින් එනවා යාළුවෝ එනවා ගෙන්නගෙන යන්න. ඊට පස්සේ පොල් ගහනවා එක එක දේවල් කරනවා. ඒ කැමැතිම නැහැ. මේ හෙට රජකම ලබන්න ඉන්න කොල්ලොද මේ මහාන වෙන්න එන්නේ? හෙට විවාහයේ තියෙන කොල්ලොද මහාන වෙන්න එන්නේ? හෙට මේ මාලිගාවකට ගෙව දින අයද මහාන වෙන්න එන්නේ? නෑනේ. ඒ ඇවිල්ලත් ගෙන්නගෙන එන්න පරම්පරාව වෙනවා. මුළු ශාක්‍ය ජනපදයේම නන්ද කුමාරයා ගෙන්නගෙන එන්න බුදුරජාණන් වහන්සේ ගත්ත තීරණයට විරුද්ධ වෙන්න අකමැති වෙන්න එකම එක්කෙනෙක්වත් නැහැ මුළු කපිලවස්තුවේම. ඔක්කොගෙම කටවල් වැහුණා. කවුරුත් නෑ කතා. ජනපද කල්යාණේ නිහඬ වුණා. ඈ හිතුවා මා විවාහ වෙන්නේ කවදාවත් කාත් එක්කවත්. නන්දයක් නැත්තම්. ඈ තුලත් පිවිතුරු ප්‍රේමයක් තිබිලා. ඊට පස්සේ හැබැයි භාග්‍යතුන් වහන්සේ ගොඩාක් දේවල් දකිනවා. මේ සිද්ධිය නිසාම ජනපද කල්යාණි පස්සේ පැවිදි වෙන්න එනවා. පැවිදි වෙලා ඈත් බුද්ධ ශාසනය පිහිට ලබනවා. සියලු දෙනාට යහපත ශාක්‍ය ජනපදයේ සියලු දෙනාට යහපත සැලසුණා. මාමණ්ඩි තමයි වරද්දාගත්තේ. සුප්පබුද්ධ රජුරෝ ශාස්ත්‍රුන් වහන්සේට අගෞරව කළා. වැරදුනා. නිරේ ඉපදුනා. බුදුරජාණන් වහන්සේ ඉපදුන කුලේ ශාක්‍ය කුලේ යම් කුලයක බෝධිසත්වයෙක් උපදිනවා. ඒ කුලේ සියලු දෙනා සැපයටපත් වුණා. සුද්ධෝදන රජුරෝ අරහත්ත්වයටපත් වුණා. ප්‍රජාපති උත්තමාවිය අරහත්ත්වයටපත් වුණා. දවස් 7න් ජීවිතේ අත්හල මහා මායා දේවිය දිව්‍ය රාජයෙක් වුණා. සෝතාපන්න වුණා. ඊළඟට නන්ද කුමාරයා පැවිදි වුණා. තව නැගණියක් හිටියා නන්දා කියලා. ඈත් අරහත්ත්වයටපත් වුණා. තව මාමණ්ඩියගේ පුතෙක් හිටියා තිස්ස කියලා. ඒත් පැවිදි වුණා. ශාක්‍ය රජ හැම ශාක්‍ය කුලේ හැම පවුලකින්ම එක පුතා ගානේ අරහත්ත්වයටපත් වුණා. අනිවාර්යෙන් හැම ශාක්‍ය ජනපදේ හැම ගෙදරකින්ම එක රහතන් වහන්සේ නමක් ඉන්නවා. හැම ගෙදරකින්ම යම් කුලයක බුදුරජාණන් වහන්සේ පහළ වුණාද ඒ මුළු ශාක්‍ය ජනපදේ සැපයටපත් වුණා. ආශ්චර්යයක් නෙවෙයිද? අවසානයේ විදුහුඩව කුමාරයා ශාක්‍ය ජනපදේ විනාශ කරද්දී තරුණ කෙල්ලෝ ටික ඔක්කොම ගෙවල් වලින් ඇදගත්තා. මාලිගාවට ගෙවල් 500ක් තිබ්බා. 500ෙම හිටපු තරුණ කෙල්ලෝ ටික ඇදගෙන ඇවිල්ලා යමව අන්තපුරේට කිව්වා. ඈලා කිව්වා දුෂ්චරිතයට අපි කැමති නෑ. තොපේ කටවල් වැඩි කියලා ඔක්කොම ටික ගෙනල්ලා කෙල්ලන්ගේ අත් දෙකයි කකුල් දෙකයි කපලා ශාක්‍ය ගෑනු ළමයි 500ම අත් කකුල් කප්පු කොටම් බවට පත් කළා. දැන් කියා ගන්නilla පම්පෝරිය කියලා විදුහුඩව ගියා. භාග්‍යතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කිව්වා භික්ෂුව අර පිරිසට දැන් කතා කරන්න ගිහිල්ලා. ඉරිදිහෙන් වැඩලා ඒ අතපය කපපු ශාක්‍ය කුල දියණියන්ට ධර්මයේ දේශනා කළා. ඒ සියලු දෙනාම ජීවිතය අවසන් කළේ සෝවාන් වෙලා. අතපය නැතුව ඉඳින් ශාක්‍ය වංශයේ අය සෝවාන් වුණා. ඒ රුධිර ධාතුවට පවා සැපසැලසුණා.
රුධිර ධාතුවට පවා සැප සැලසුණා. බුදු කෙනෙක් පහළ වීම. බුදු කෙනෙක් පහළ වීම. හරියට අද වුණත් බුද්ධ ශාසනයට සත්පුරුෂ ඇසුරකට එක ගෙදරින් එක දරුවෙක් මහාන වුණත් අද කාලේ ඒ පවුලට යහපත නොවෙන්නේ කොහොමද? පවුලටම යහපත. ගමක් ඕනේ රටක් ඕනේ ඒ පවුලටවත් යහපතක් සිදු නොවේවිද? ඉතින් පින්වත්නි, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළ වීම ශ්‍රේෂ්ඨයි. ඉතින් මුළු ශාක්‍ය ජනපදයේම එක්කෙනෙක් වන්නේ නන්ද කුමාරයාගෙන් නගින්න යන්න. අද රජ වෙන කෙනා ගෙන්ගෙට පිඬුසිඟා වඩිනවා පුතුමියා. ඉතින් දාහනේ වළඳලා ඇවිල්ලා රජකම ගැන කල්පනා කළේ නැහැ. ගේ ගැන කල්පනා කළෙත් නැහැ. ඒත් අර තෙත කොණ්ඩේ විදාගෙන නන්ද ඉක්මනට එන්න කියලා කියපු ඒ හඬ හිතට ඇනිලා තිබ්බා. පපුවට ඇනිලා තිබ්බා. ඒ උල වැදිලා තිබ්බා. ඒකේ දුක දැනෙනවා. උත්තරම නන්ද තෙරුන් වහන්සේ ඔය කාරණා තුනෙන් වැඩිපුරම ගෙට ගෙවදීම, ඔටුනු පැන දීම, ජනපද කල්යාණ කියනකොට වැඩිපුරම ආසකලී ජනපද කල්යාණයට. වැඩිපුරම ඒකම මතක් වෙනවා. බුදු කෙනෙක් ළඟ පැවිදි වෙලත් කෙල්ලෙක් ගැන හිතේ ඉන්නවා. දැන් ඔහොම කාලේ ගෙවි ගියා. දැන් හොඳට සිල් රකින්නවා, බඹසර රකින්නවා. හිතට ස්ත්‍රී මතක් වුණත් බඹසර රකින්නවා. පුදුම විදියට හික්මෙන ජීවිත. ඉතින් ඊට පස්සේ නන්ද තෙරුන් මේක හිතේ හිර කරගෙන හිටියා. බෑ. තවත් තෙරුන් වහන්සේ නමකට කිව්වා, අනේ ප්‍රියාශ්මතුනි, මට නම් බෑ. මේ මම බඹසර හැසිරෙන්න කැමැත්තකින් නෙවෙයි. බඹසර කියලා කිව්වේ පැවිදි ජීවිතේට. මට නම් මේ බඹසර ජීවිතේ උසුලාගෙන ඉන්න පුළුවන් කම නැහැ. මට නම් මේ මහානකම නම් උසුලාගෙන ඉන්න බෑ. මහා බරක්. මේ ශික්ෂාව බැහැර කරලා ගිහි බවට පත් වෙන්න ඕන කියලා මං කල්පනා කළේ. මට බෑ, මං ගෙදර යනවා. දැන් හම්බෙන භික්ෂුන් වහන්සේලාට කියනවා මේ මං නම් බෑ අප්පා, මං යනවා. ඒතකොට භික්ෂුන් වහන්සේලා එක භික්ෂුන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේ ළඟට ගියලා කියා හිටිනවා, භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළු මෑණියන්ගේ පුතුණුවන් වූ ආයුෂ්මත් නන්ද බොහෝ භික්ෂුන් එක්ක කියා යනවා මට මේ බඹසර අමාරුයි, මං සිවුරු ඇරලා යනවා කියලා. එහෙනම් පින්වත් භික්ෂුව මගේ වචනෙන් ওই නන්දට එන්න කියන්න. දැන් මේ සැවැත් නුවර. එතකොට භාග්‍යතුන් වහන්සේ දැන් මේ පින්වතුනි දවසේ දෙකේ කතාවක් නෙවෙයි. කපිල වස්තුවේ ඉඳලා සාවස්තියටත් වැඩලා භාග්‍යතුන් වහන්සේ. ඒ කියන්නේ දැන් මාසයක් දෙකක් විතර ගිහිල්ලා. එතන මේ මාස දෙක තුනේ මේ නන්ද තෙරුන් කරපු භාවනාව මොකද්ද? ජනපද කල්යාණි. භාවනා ආරමුණ මොකද්ද? ජනපද කල්යාණි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් නන්ද තෙරුන් කැඳවාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මේ වැඳලා පැත්තකින් වාඩි වුණා. සාමාන්‍යයෙන් දිවුරු තමයි හිටගන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ අනිත් අය වැඳලා වාඩි වෙනවා. පින්වත් නන්ද, ඇත්තද මේ සංඝයාත් එක්ක කියා යනවා කියන්නේ මම සිවුරු අරිනවා, මට බඹසර මහා බරක්, මං කැමැත්තෙන් නෙවෙයි මේකේ ඉන්නේ, මට ගිහි වෙන්න හිතෙනවා කියලා කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි. කවදාවත් බුදු කෙනෙක් ඉදිරියේ කවුරුත් බොරු කියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පින්වත් නන්ද, ඔබ බඹසර ඇයි අකමැත්තෙන් හැසිරෙන්නේ? ඇයි මේක මහා බරක් කරගත්තේ? මම පැවිදි ජීවිතේ මහා බරක් කරගත්තේ ඇයි? ඇයි මේක එපා වෙලා ගිහි ගෙදරට යන්න හිතෙන්නේ? ස්වාමීනි,
මං ගෙදරින් එනකොට ජනපද කල්යාණී ශාක්‍ය දියණිය ලස්සනට කොණ්ඩේ හදලා ඔළුවේ පනාව ගහලා මන් දිහා බලාගෙන මෙහෙම කිව්වා. ප්‍රිය ආර්යස් පුත්‍රය, ඔයා ඉක්මනට ආපහු එන්න ඕනේ කියලා. ඉතින් ස්වාමිනේ මට ඕකම මතක් වෙනවා. ඒ නිසා මට නම් මේ ගෙදර යන්න ඕන. මේ ගිහිගේ මේ පැවිද්ද අත්හරින්න ඕන. මට මහ බරක් මේ මහානකම කිව්වා. ඇත්ත කිව්වා. අද කාලේ කෙනෙකුට සිවුරු අරින්න හේතු වෙන කරුණු තියෙනවා. ඇත්ත කියන්නේ. කියන්නේ අම්මා අසරණයි. අම්මව බලා ගන්න ඕන. තාත්තා අසරණයි. තාත්තව බලා ගන්න ඕන. අනේ මොන ගිහිල්ලා මාසෙයි කොයින් හරි ගෑණියෙක් කරන් පයින්නවා. අය අම්මා බලන්න කෙනෙකුත් නැහැ. තාත්තා බලන්න කෙනෙකුත් නැහැ. ඇත්ත කතාව. සත්‍ය කියන්නේ බේර ගන්න අමාරුයි. ඊට පස්සේ ඔනසන් සත්‍ය ප්‍රකට කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආසනෙ නැගිටලා මේ නන්ද තෙරුන්ට එන්න නන්ද කියලා අතින් ඇල්ලුවා. අතින් අල්ලලා එතකොට භාග්‍යතුන් වහන්සේ ආයුෂ්මත් නන්දයන්ගේ අතින් අල්ලා ගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලුව අතක් දිගහරින වේගයෙන් දික්කල අතක් අකුලන වේගයෙන් ජේතවනාරාමයෙන් නොපෙනී ගොස් තවතිසා දෙව්ලොව පහළ වුණා. අර මඟ යනකොට නවදැලි හේනක් පෙනුණා කියලා කියන එක ඒවා අටුවා කතා. බුද්ධ වචනේ තියෙන්නේ මෙතනින් අතුරුදාන් වුණා දෙව්ලොව පහළ වුණා. එතකොට මේ කිසිම සමාධියක් 이르දියක් නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේට පුළුවන් එතනින් අතුරුදහන් කළා දෙව්ලොවට ගෙනියන්න. බුදුරජාණන් වහන්සේගේ 이르දිය. ඉතින් නන්ද තෙරුන් සක්දෙවිඳුගේ විමානයට ගෙනිච්චේ. ඒ වෙලාවේ දිව්‍ය අප්සරාවෝ 500ක්. ඒ වෙලාවේ දිව්‍ය අප්සරාවෝ 500ක් පරවියන්ගේ පා වගේ තරම් රෝස පාට පා තියෙන අතිශය මනස්කාන්ත ලස්සන දිව්‍ය අප්සරාවෝ 500ක් සක්දෙවිඳුට උපස්ථාන පිණිස ඇවිල්ලා. පින්වත් නන්ද, ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? ගොඩාක් ලස්සන, ගොඩාක් දර්ශනීය, ගොඩාක් පැහැපත් කවුද? ශාක්‍ය දියණිය වන ජනපද කල්යාණිද? පරවියෙක්ගේ පාබඳු රෝස පැහැයින් යුතු පා ඇති මේ දිව්‍ය අප්සරාවෝද? ඔන්න නන්ද තෙරුන් තමයි මේ උපමාව කියන්නේ. ස්වාමීනි, කන්නාසා නැති පුලුටු වෙච්ච වැඳිරියක් ඉන්නවා කියලා හිතමු. ස්වාමීනි, ශාක්‍ය දියණිය වූ ජනපද කල්යාණි අන්න ඒ වගේ තමයි. මේ 500ක් දිව්‍ය අප්සරාවෝ රූප ස්වභාවයේ අප්සරාවන්ගේ රූප ස්වභාවයේ සලකා බලනකොට ඇය ගණන් ගන්නම බැහැනේ. 16 වන කලාවටවත් ගණන් ගන්න බෑ. කිසිසේත් ඇයව මේ අප්සරාවන් හා සමාන කරන්න බෑ. මේ අප්සරාවන් 500ම ගොඩාක් ලස්සනයි, ගොඩාක් දර්ශනීයයි, ගොඩාක් ප්‍රසාද ජනකයි. පින්වත් නන්ද, මේ බඹසර ජීවිතයට ඇලුම් කරන්න පරවියෙක්ගේ පාබඳු රෝස පැහැයින් යුතු පා ඇති 500ක් අප්සරාවන් අරන් දෙන්න මං ඔබට අප වෙනවා. මේ දිව්‍ය අප්සරාව 500ක් දෙන්නම් කිව්වා. මහානකම හෙන්න කිව්වා. මේ ප්‍රතිපදාවේ හැසිරෙන්න කිව්වා. පුදුම වැඩක්. ස්වාමීනි, දිව්‍ය අප්සරාව 500ක් දෙනවා නම් මං හොඳට මහානකම කරන්නම් කිව්වා. නන්ද තෙරුන්. දැන් මේක කියවගෙන යනකොට මට හිතුනේ නන්ද කුමාරයා ආසකලේ ජනපද කල්යාණිගේ රූපෙනේ. ඊට වැඩිය ලස්සන රූපයක් දැක්ක තැන ජනපද කල්යාණියට වැඳිරි කියලා කිව්වා. ඒ නිසා දිව්‍ය අප්සරාව මගේ දෙවඟන කියලා අද කාලේ කොල්ලොත් කෙල්ල වර්ණනා කරලා ගෙනල්ලා තව ලස්සන කෙල්ලෙක් දැක ගමන් තමන්ගේ කෙල්ලට කියනවා වැඳිරි කියලා. වියනු හැකිද? වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලෝක ස්වභාවය අපි රූපයට ආසා කළොත් ඊට වැඩිය රූපයක් ඊට වැඩිය ලස්සන රූපයක් ඉදිරියේ අපි ආසා කරන රූපෙට ගරහනවා.
ලෝකයේ ස්වභාවය. රූපයට වසඟ වූ කෙනා තවත් රූපයක් ලැබෙද්දී පරණ රූපයට ගරහනවා. කටහඬට ආස කෙනා ඊට වැඩිය ලස්සන කටහඬක් ලැබෙන කෙනෙක් මොන ගැහුනොත් පරණ එක අත්හරිනවා. පරණ බැඳීම අත්හරිනවා. ඒකයි. ඉතින් අද කාලේ ගොඩාක් අය රූපෙටනේ වසඟ වෙන්නේ. කටහඬට, ගමනට, බිමනට. ඉතින් ඕවා වෙනස් වෙලා ඊට වැඩිය වෙනස් අය හම්බ වෙද්දී හිත චංචල වෙනවා, වෙනස් වෙනවා. කරන්න දෙයක් නැහැ. අද කාලේ හිත රකින්නවා කියන එක ප්‍රඥාවෙන් ධර්මයෙන් රැක්කොත් මිසක්කා කොහොමද රකින්නේ? දැන් ආස වෙන එක හිත වෙනකොට වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න මාස ගාණක් හිතපු ජනපද කල්යාණී මාස ගාණක් හිතා හිටපු ජනපද කල්යාණී ගැන නන්ද තෙරුන් දිව්‍ය අප්සරාව දුටු සැනින් වැඳිරියෙකුට දැම්මනේ. ජනපද කල්යාණි වෙනුවෙන් ගෙදර යන්න හිටපු නන්ද තෙරුන් දිව්‍ය අප්සරාව දුටු සැනින් කිව්වනේ මං ඉන්නම් මට දෙනවා නම් මේ දිව්‍ය අප්සරාව 500ම මට විවාහ කරලා දෙනවා නම් කියලා. හරි නන්ද. මං අප වෙනවා. ඔබ හොඳට බඹසර රකින්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැන් මේ වෙනකොට අත ඇරලා ආයෙත් නන්ද තෙරුන්ගේ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකෙන් අතුරුදහන් වුණා. දෙව්රම් විහරේ පහළ වුණා. බලවත් පුරුෂයෙක් දික් කරපු අතක් හකුලන වේගෙන් හකුලපු අතක් දික් කරන වේගෙන් තවතිසාව තියෙන්නේ පෘථුවේ ඉඳලා කිලෝමීටර 8,40,000ක් උඩින්. යොදුන් 84,000ක් උඩින් තවතිසාව තියෙන්නේ. ඒක තප්පරේට භාග්‍යවතුන් වහන්සේ පහළ වුණා. ශාස්ත්‍රඥ වහන්සේගේ ඉරිදි ශක්තිය ගැන බලන්න. ඊට පස්සේ දැන් ඔන්න නන්ද තෙරුන් කතාවක් නැහැ. පින්ඩ පාතේ වඩිනවා, ඇවිල්ලා සක්මන් කරනවා, භාවනා කරනවා, හම්මේ හොඳට ධර්මයේ හැසිරෙනවා. ඊට පස්සේ කොහොම හරි මේක සංඝයාටත් ආරංචි වුණා. මම හිතේ භාග්‍යතුන් වහන්සේම කියන්න ඇති මම හරියට දන්නේ නැහැ. අටුවාවේ නම් තියෙනවා භාග්‍යතුන් වහන්සේ සංඝයාට දේශනා කළා කියලා මේ නන්දට මේ සංවේගය ඇති කරවන්න කියලා. ඊට පස්සේ සංඝයාට මේක ආරංචි වෙලා මේ භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළුමෑණියන්ගේ පුතුණුවන් වූ නන්ද මේ විදිහට බඹසර ඇසිරෙන්නේ අප්සරාවෝ නිසාලු. පරවි පාබඳු රෝස පැහැයින් යුතු පායුග ඇති 500ක් අප්සරාවන් ලබා ගන්නට භාග්‍යතුන් වහන්සේ අප වූසේකලු. බුදුරජාණන් වහන්සේ අප වෙලාලු. ඉතින් ආයුෂ්මත් නන්දයන්ගේ යහළු භික්ෂුන් වහන්සේලා නන්ද තෙරුන්ට 16කුගේ ආකල්පයෙන් වෙලෙන්දෙකුගේ ආකල්පයෙන් විසුළු බස් කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ 16ක් වැඩ කරනවා පඩියක් බලාපොරොත්තුෙන්. ඒ වගේ මහානකම කරනවා දිව්‍ය අප්සරාව නිසා. ඊළඟට වෙලෙන්දෙක් වෙලඳාම් කරනවා මුදල් උපයන්න. ඒ වගේ මොහු බඹසර හැසිරෙනවා අප්සරාව උපයන්න. අනේ ආයස්මත් නන්ද 16ක් වගේනේ. නන්ද ඔබ වෙලෙන්දෙක් වගේනේ. දිව්‍ය අප්සරාවෝ නිසා මහානකමක් කරනවා. ගෑනු ගන්න මහානකමක් කරනවා. යන ගමන් එක එක්කෙනා කියාගෙන යනවා. එතකොට ආයුෂ්මත් නන්දයන්ට යහළු භික්ෂුන්ගේ දාසවාදය වෙලෙන්දෙක් කියන වචනේ විහිළුවට ලක් වුණා නන්ද තෙරුන්. යනකොට කියලා කියනවා. අර නන්ද තෙරුන් විහිළුවට ලක් වුණා. ලැජ්ජාවටපත් වුණා. ඊට පස්සේ පීඩාවටපත් වුණා. දැන් මහා පීඩාවක් ඇති වුණා නන්ද තෙරුන්ට මේ කට්ටියගේ විහිළුව. එහෙම වෙන්න ලැජ්ජා හිතුණා. අප්සරාවොත් ඉත්ත වුණා. මේ කොහෙදවත් යන කෙහෙල් මල් මේ අප්සරාව නිසායි මට මේ මෙච්චර පීඩා විඳින්න සිද්ධ වුණේ කියලා
මේ දැන් පිරිස අතරට එන්නේ නැහැ. පිරිසත් එක්ක කතාවට මුහු වෙන්නේ නැහැ. පිණ්ඩපාත ගිහිල්ලා හුදකලාම භාවනා කරන අප්සරාවෝ හිතක අයිනකවත් නැහැ. බුදුරජාණන් වහන්සේ ওই නන්ද තෙරුන් ගත කරපු ජීවිතේ පස්සේ කාලෙක විස්තර කරනවා. පිණ්ඩපාතේ වඩිනකොටම හිතනවා එක පියවරකවත් මට කෙලෙස් උපදින්න එපා. ඒ කියන්නේ ඇලීමක් හෝ ගැටීමක් හෝ උපදින්න එපා කියන බලවත් සීහෙන් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී. පිණ්ඩපාතේ යනකොටත් පිණ්ඩපාතේ අරන් එනකොටත් හිතේ කිසිම ඇල්මක් හෝ ගැටීමක් උපදින්න දෙන්නේ නැහැ. ඒ නන්දතෙරෝ මේ සිද්ධියෙන් පස්සේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. මේ වටපිට බලනකොට මෝන හරවනකොටවත් ඇල්මක් ගැටීමක් ඇති වෙන්න දෙන්නේ නැහැ. සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී අතපය දික් කරනකොට හකුලනකොටවත් ඒ තුලවත් කෙලෙසයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. කොච්චර ඉන්ද්‍රිය සංවරයක්ද? ඊළඟට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. බත් පිඩක් ගානේ බොන වතුර ටිකක් ගානේ කන බොන කිසිම දෙයක ආහාර පිඩකවත් ඇල්මක් ඇති වෙන්න දුන්නේ නැහැ. දිව්‍ය අප්සරාව නිසා ඇල්ම ඇති වෙච්ච කෙනා ගන්න ආහාර පිඩේවත් මේ බත් පිඩකවත් ඇල්මක් ඇති වෙන්න දෙන්නේ නැතුන් දන් වළඳුවා. උච්චාර පස්සාව කම්මි වැසිකිලි කැසිකිලි කරනකොටවත් කෙලෙස් ඇති වෙන්න දුන්නේ. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජහගරිතේ වාසිතේ සම්පජානකාරී හොති. යනකොට ඉඳනකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඇහැරලා ඉන්නකොට කිසිම තැනක කෙලෙස් ඇති වෙන්න දුන්නේ නැහැ. මෙච්චර බලවත් ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කළා. බලවත් ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කළා. ඉතාමත් කෙටි කාලෙකින් නන්ද තෙරුන් බඹසර වාසය සම්පූර්ණ කළා. මේ ජීවිතයේදීම අරහත්ත්වයට පත් වුණා. එදා රාත්‍රියේ එක්තරා දෙවියෙක් රැය පහන් වන වේලේ මුළු ජේතවනාරාමෙම බබළුවාගෙන දෙවුරන් වෙහෙරට ඒ කාලේ රාත්‍රියක් නැහැ. දෙවුරන් වෙහෙරට අඳුරක් නැහැ. වඩින දේවතාවන්ගේ ආලෝකයෙන් දෙවුරන් වෙහෙර එළිය වී ගියා. දෙවියෙක් ආලෝකය පහළ කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ පැමිණිලා වන්දනා කළා. මෙහෙම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ සහෝදර වූ සුළු මෑණියන්ගේ පුතණුවන් වූ ආයුෂ්මත් නන්දයන් ආශ්‍රවයන් ශේ කරලා ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතය තුළම තමන්ගේ නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කළා. නන්දයන් අරහත්ත්වයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ තේ මොහොතේම දුටුවා නන්ද තෙරුන් අරහත්ත්වයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ දකිනවා දන්නවා නන්ද තෙරුන් දමනය කරන්න වෙන ක්‍රමයක් නැහැ. බුදු කෙනෙක් හොඳම ක්‍රමය කළේ. පුදුම සහගතයි. ඊට පස්සේ ඒ රාත්‍රී ඇවෑමෙන් නන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මිය වන්දනා කරගන්න පැමිණියා. වැඩම කරලා කියා හිටිනවා ස්වාමීනි දිව්‍ය අප්සරාවන් ලබා දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මට අප වුණානේ. අනේ භාග්‍යතුන් වහන්සේ ඒක අත්හරින්න. ඒ අපේම නිදහස් කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියා හිටිනවා නන්ද ඔබගේ හිත මගේ හිතෙන් මම දැක්කා ඔබ නිකලෙස් වූ බව. දෙවියන්ද මට කියා හිටියා ඔබ නිකලෙස් වූ බව. නන්ද එතකොට ඔබ යම් මොහොතක උපාදාන රහිත වෙලා ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණාද එතකොටම මමත් ඔය ඇපෙන් නිදහස් වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන ඒ වෙලාවේ උදානයක් වදාලා යම් කෙනෙක් කාම මඩ වගුරෙන් එතර වුණා නම් කාම කටුව තලලා දැම්මා නම් මෝහය ෂය වෙලා නිවනටපත් වුණා නම් සැප දුක් දෙකෙහි කම්පා නොවේ නම් ඔහුට තමයි භික්ෂුව කියලා කියන්නේ.
භාග්‍යවතුන් වහන්සේ උදාන පහල කළා. මට කියන්න ඕමනාව තිබ්බේ පැවිදි වෙලත් ස්ත්‍රීන් ගැන හිතා හිටපු. ඒ වගේම දිව්‍ය අප්සරාවන් නිසා මහානකමට ආසාව ඇති කරගත්. ඒත් ඒ අත්හැර මනාව ඉන්ද්‍රිය සංවරය පුරුදු කරපු. පින්වතුනි මේ නන්ද තෙරුන් තමයි මේ මුළු බුද්ධ ශාසනයේම ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍රම කෙනා. 80 මහා ශ්‍රාවකයන් අතරට පත් වෙන්න පින් තිබ්බ කෙනෙකුගේ ජීවිතය දිහා බලන්න. නන්ද තෙරුන් ඉන්ද්‍රිය සංවරය පුරුදු කරපු භික්ෂූන් අතර අග්‍රයි. ඒ තරම් ඇහැ සංවර කරපු කෙනෙක්. ඒ තරම් කන සංවර කරපු කෙනෙක්. ඒ තරම් නාසය සංවර කරපු කෙනෙක්. ඒ තරම් දිව සංවර කරපු කෙනෙක්. ඒ තරම් කය සංවර කරපු කෙනෙක්. ඒ තරම් මනස සංවර කරපු කෙනෙක්. මෙච්චර චතුර විදිහට ඉන්ද්‍රිය සංවරය කරපු කෙනෙක් සියලු භික්ෂූන් අතර නැහැ. ස්ත්‍රීන් ගැන හිතනවා අර දැක්ක දෙයක් මතක් කරගෙන ඉනවා කියන්නේ අසංවරේනේ. අසංවරේ තිබ්බ කෙනාම ඉන්ද්‍රිය සංවරය අතරින් අග්‍ර බවට පත් වුණා. එතන දැන් මේ වගේ පින්කම් ගැන කියනකොට ඉඳුරන්හි වැසූ දොරටු ඇති බවට පුණ්‍ය ශක්තිය ඉපදුනේ මේ නන්ද තෙරුන් සංසාරේ පදුමුත්තර බුදුරජාන් වහන්සේ කාලේ කළ ප්‍රාර්ථනාවත් සසරේ බොහෝ විට වස්ත්‍ර පූජා කළා. වස්ත්‍රවල කෘත්‍යය තමයි වැසිය යුතු තැන් වසනවා. ඒකේ පින තමයි ශ්‍රමණ ජීවිතයේ වැසිය යුතු තැන් වසන පින උපදිනවා. ශ්‍රමණයෙකුට වැසිය යුතු තැන් වැසීම තමයි ඇසනං වූ ඉන්ද්‍රිය අකුසල් ඉදිරියේ වහන එක. කනනං වූ ඉන්ද්‍රිය අකුසල් ශබ්දයේ ඉදිරියේ වසන එක. ඒ ඉන්ද්‍රිය සංවරයේ අකුසලයට ඉඳුරන් විවෘත කරන්නේ නැතුව ඉන්ද්‍රියන් වසා ගන්න ශක්තිය ඉපදුණා. වස්ත්‍ර පූජාවේ පිනේ එක්තරා පිනක් ඒක. ආනිසංසය. වස්ත්‍ර පූජාවේ තවත් ආනිසංසයක් තමයි ලැජ්ජා බය උපදිනවා. වස්ත්‍රයකින් කරන්නේ ලැජ්ජා බය ලැජ්ජාව ඇති වෙන තැන් වසා ගැනීම. ඒ වස්ත්‍ර පූජා කරපු අයට සංසාරේ ලැජ්ජා බය උපදිනවා. පවක් කරනකොට චී හොඳ නෑ මේක අනිත්‍ය දැනගත්තොත් හොඳ නෑ කියලා ලැජ්ජා බය උපදිනවා. දැන් අද කාලේ ලැජ්ජා බය නැතුව ඕන තරම් පව් කරනවානේ. දෙමව්පියෝ දරුවෝ ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. දරුවෝ දෙමව්පිය ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. ගුරුවරු ළමයි ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. ළමයි ගුරුවරු ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. පාලකයෝ ජනතාව ඉදිරියේ ලැජ්ජා බය නැති විදිහට හැසිරෙනවා. බලන්න. බිරිඳ ස්වාමියා ඉදිරියේ ස්වාමියා බිරිඳ ඉදිරියේ සමාජයේ ඉදිරියේ ලැජ්ජා බය කියන එක වාෂ්ප වෙලා යනවා. ඉතින් මට මේක කියනකොට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ සත්වය දමනය කරන හැටි. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්ය කියන්නේ ඒකයි. එක ස්වාමීන් වහන්සේ නමක් මේ සිවුරු හරියට සිවුරු පොට්ටනි ගන්නවා. එකතු කරනවා. භාග්‍යතුන් වහන්සේට පැමිණිල්ල ලැබිලා භාග්‍යතුන් වහන්සේ එන්න කියලා වදාළා. ඒ භික්ෂුව සංඝයා මැද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස මැද අර භික්ෂුව ආවා. ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඇහුවා ඇත්තද මේ සිවුරු ගොඩ ගහගෙන සිවුරු වැඩිපුර තියාගෙන ඉන්නවා කියන්නේ. එහෙමයි භාග්‍යතුන් වහන්සේ කිව්වා. භික්ෂුව මේ භික්ෂුවකට එක සුදුසු නෑ. තුන් සිවුරෙන් විතරයි යැපෙන්න තියෙන කියනොත් මෙහාට තරහා ගියා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මට කියන්නේ මොකක්වත් නැතුව ඉන්නද කියලා සිවුර ගැලෙව්වනේ. අර පිරිස මැද සිවුර ගැලෙව්වා. මෙහෙම දින්න කියන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ අහනවා භික්ෂුව සංසාරේ ලැජ්ජා බය කියන දේව ධර්මයේ හොයා හිටපු රකුසෙක් වෙලා ඉඳලා ලැජ්ජා බය නැමැති දේව ධර්මයේ හොයා හිටපු කෙනා මේ පිරිස ඉදිරියේ සිවුරක් ගලවා ගන්න තරම් ලැජ්ජා බය නැති වුණාද කියලා ඇහුවා. එතකොට කරන්ට් එකක් වැදුනා වගේ අතීතයේ හිතට ආවා. එහෙම සිවුර පුරවගත්තා. දන ගහලා
ස්වාමීනි මට ජීවිතේ කියලා දෙන්න කිව්වා. දේව ධම්ම ජාතකේ වදාලා සෝතාපන්න බවට පත් වුණා. මගඵල ලැබුවා අරහත් වුණා. ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ අසිරිය බලන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය බලන්න. ඊළඟට මේ පින්වතුන්ට මතකද? ඒ කාලේ මට මතක හැටියට පුන්න සේනිය වෙන්න ඕන. මට හරියට නම මතක නැහැ. ඒ අය බලු වෘත රකින්න, සුනක වෘත රකින්න, නූල් පොටක් ඇඟේ නැතුව 4 ගාතෙන් ඇවිදින තාපසයෝ. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න 4 ගාතෙන් ආවා. බඩ ගාගෙන ඇවිල්ලා 3 පාරක් කැරකිලා බලු වෘතේ රකින්න කෙනා ඉඳගත්තා. ආරය වෙනම ගවයෙක් විදියට ඉඳගත්තා. ඇඟේ නූල් පොටක් නැහැ. නාන්නේ. ඊට පස්සේ එක්කෙනෙක් අහනවා මෙයා සුනක වෘත රකින්න බලවත් උග්‍ර තපස් රකින්න තාපසී. මෙයා මැරුණාට පස්සේ වෙනම දිව්‍ය ලෝකයකට යනවා කියලා අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඕවා අහන්න එපා මගෙන්. නෑ භාග්‍යතුන් වහන්සේ අපිව දැනගන්න කැමති. භාග්‍යතුන් වහන්සේ වදාලා නෑ ඕක අහන්න එපා වෙන එකක් අහන්න. 3 වතාවක් වදාලා. ඒ 3 වතාව වදාරද්දිමුත් අහනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් මං එපා කියද්දින් අහනවා. එහෙනම් මං කියන්නම්. යම් කිසි කෙනෙක් හිතන්නේ සුනකෙක් විදිහටද, ක්‍රියා කරන්නේ සුනකෙක් විදිහටද, ඔහු හැසිරෙන්නේ සුනකෙක් විදිහටද, සුනක හිතද වඩන්නේ කාය විඳලා මරණින් මත්තේ සුනකයන් අතරටම යනවා. හිතාගෙන ඉති දෙව්ලෝ යනවා කියලා යන්නේ බල්ලෙක් බල්ලෝ අතරට. මගේ අම්මෝ වෙච්ච දේ කියලා ඉකි ගගහ අඬන්න ගත්තා අර සුනක වෘත්තිය රැකපු තාපසයා. භාග්‍යතුන් වහන්සේ වදාලා මම කිව්වනේ. ඇත්තටම අර පුංචි දරුවන්ගේ හිත සනසනවා වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා මම කිව්වනේ අහන්න එපා කියලා. නෑ භාග්‍යතුන් වහන්සේ මෙයා හිතාගෙන ඉන්නේ දැන් මෙයා දෙව්ලෝ යනවා කියලා ගව වෘත රැකලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඕක අහන්නත් එපා. ආයෙත් 3 පාරක් ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා හිතන්නේ ගවයෙක් විදියට නම්, හැසිරෙන්නේ ගවයෙක් විදියට නම්, ක්‍රියා කරන්නේ ගවයෙක් විදියට නම්, ගෝචිත්තේ වඩනවා නම් කාය බින්දලා මරණින් මත්තේ අරක් අතරටම තමයි කිව්වේ. ඔහුත් අඬන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා මං කිව්වේ ඒකනේ අහන්න එපා කියලා. නෑ භාග්‍යතුන් වහන්සේ මේ හිස් දේවල් ඕනේ නෑ. භාග්‍යතුන් වහන්සේ අපිට ජීවිතය අවබෝධ වෙන විදිහට දහම් දේශනා කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාට ධර්මයේ දේශනා කළා. පැවිදි වුණා රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා. මහා බ්‍රහ්මයා ඒ රහතන් වහන්සේලා ළඟ සිරිපතුල ඉඹිනවා. දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයා බඩගාගෙන ඇවිල්ලා වඳින විදිහට ශ්‍රාවකයාව ධාමේ සැනසෙව්වා තමන් ළඟට බඩගාගෙන ආපු දෙන්න. බුදුරජාණන් වහන්සේ ළඟට බඩගගා හරි යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉන්න දිශාවට නොණ්ඩි ගගා හරි බඩගගා හරි ඒ දිශාවට යන්න ඕනේ. මේ බලන්න විච්ච යහපත තුන් ලෝකයක් ඒ රහතන් වහන්සේලා ළඟ දන ගහනවා. ශාස්ත්‍රීය සම්පත්තිය කොයිතරම් ශ්‍රේෂ්ඨද? ශාස්ත්‍රීය සම්පත්තිය කොයිතරම් පිවිතුරුද? ශාස්ත්‍රීය සම්පත්තිය කොයිතරම් බුදුරජාණන් වහන්සේ සරණ යාම කෙනෙක් ශ්‍රේෂ්ඨ බවට පත් කරනවද? ඉතින් ඒ නිසා තව මේ දැන් නන්ද තෙරුන් බේරගත්තා වගේ බුදුරජාණන් වහන්සේගේ මාමාණ්ඩියගේ පුතෙක් හිටියා. නැන්දනියගේ පුතේ. ඒ තෙරුන් වහන්සේගේ නම තිස්ස. උන්වහන්සේත් මහාන වෙලා ටික කාලයක් යනකොට ඉන්න බෑ. සිවුරු අරින්නමයි හිතෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් සංඝයාට හිටිය සංඝයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙන්නගෙන ආවා. ඇයි තිස්ස කියලා කිව්වා ස්වාමීනි මට අමාරුයි. බුදුරජාණන් වහන්සේ වදාලා තිස්ස ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්නේ නැත්තම්
ජාගරියානු යෝගී පුරුදු කරන්නේ නැත්නම් දිවා රාත්‍රී කුසල් දහම් පිළිවෙලට වඩන්නේ නැත්නම් ඒ කෙනාට සිවුරු අරින්න හිතෙනවා කියෝ. හැබැයි යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවරය හරියට පුරුදු කරනවා නම් ජාගරියානු යෝගය ඒ කියන්නේ නිදි වරාගෙන කුසල් වඩන ප්‍රතිපදාව පුරුදු කරනවා නම් දිවා රාත්‍රී සත්‍තිස් බෝධිපාශික ධර්ම වඩනවා නම් ඒ කෙනා මේ ශාසනයෙන් පිහිටනවා. අබිරම තිස්ස මහානකමේ හිත අලව ගන්න. අබිරම තිස්ස අහමනුසාසාමි ආතිස්ස මම ඔයත් එක්ක නිතර කතා කරන්න. තිස්ස මම ඔබට අනුශාසනා කරන්න. මම ඉන්නවා තිස්ස ඔබට. ඔබ මේ පැවිදි ජීවිතේ පිහිට ගන්න කිව්වා. තිස්සයන්ගේ හිත ගොඩාක් සැනසුණා. ඉන්ද්‍රිය සංවරය පුරුදු කළා. ජාගරියානුයෝගය පුරුදු කළා. බෝධිපාශික ධර්ම වැඩුවා. ඒ තිස්ස තෙරුණුත් රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. පුදුම සහගතයි. ශාස්ත්‍රුන් වහන්සේ අමාමා නිර්වාණ ධාතුව දන් දෙනවා. සත්වයෝ යටුන තැනින් ගොඩ ගන්නවා. පිහිට සලසනවා. දුක් දුරු කරනවා. කෙලෙස් දුරු කරනවා. අමා නිවනට පමුණවනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවියට හිතින් වන්දනා කරන්න. ගෞරව කරන්න. ඔයාලගේ මුවෙනුත් ඒ බුදුරජාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. අන් අයට බුදුවන කියලා දෙන්න. ශාස්ත්‍රුන් වහන්සේ ඉන්න දිසාවට දන ගගා යන හැටි, බඩ ගගා යන හැටි කියන්න. එහෙම ගිය අය සැනසුන හැටි කියන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිසාවට යන්න. මැරුණත් කමන්නේ නැහැ කියලා ඒ පාරේ. බුදු සිරිපා ස්පර්ශ වුණ දූවිලි ඇති පාරේ මැරුණත් කමන්නේ නැහැ කියලා හිතන්න. ඒ ආලෝකයේ විහිදුන මාවතේ මිය ගියත් කමන්නේ නැහැ කියලා හිතන්න. ඒ ඔවුන් දුවලා තියෙන්නේ හැරිලා තියෙන්නේ බුදුන් ගිය දිසාවට. වරදින්නේ පිහිට සැලසෙනවා. මේ තමයි නිවන් දකින අයට පුණ්‍ය බීජ උපද්දවන්න තියෙන අවසාන යුගය. දෙව්ලොවකදී හෝ මෛත්‍රී බුද්ධ ශාසනයකදී හෝ නිවනක් අවබෝධ කරනවා නම් ඒ පිරිස කැඳවා ගන්න අවසාන යුගයයි මේ. මේ යුගයේ මගහැරෙන්න දෙන්න එපා. මේ යුගයේ අත්හැරෙන්න දෙන්න එපා. පිහිට සලසා ගන්න. අසිරිමත් සම්බුදු සරණේ ආශ්චර්යවත් භාග්‍යතුන් වහන්සේගේ පිහිටේ සැනසේවා කියලා සිත පතනවා. ඉතින් පින්වත්නි අද මේ උතුම් ධර්ම දාණය ඔබට ලබලා දෙන්නේ ඊශ්‍රායලයේ සේවයෙන් නියුතු අනෝමා ජයලත් විනීතා විල්ගම යමුනා මල්ලව යන මිතුරියන් ඒ වගේ මෙරට ගණේ මුල්ලේ පදිංචි පී.ඒ. සුනීත මහතා සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා දැහැමින් ආරක්ෂා කරත්වා. ඒ වගේම විනීතා විල්ගම මහත්මිය නමින් මිය පරලෝකීය කරුණාසේකර පියාට යමුනා මල්ලව මහත්මිය නමින් මිය පරලෝකීය ටී.පී. මල්ලව පියාණන්ට පී.ඒ. සුනීත මහතා නමින් මිය පරලෝකීය පී.ඒ. පියසේන පියාණන්ට සහ යෝ බේබි නෝනා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මියගේ ඥාතීන් පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම මෙතරම් පිවිතුරු සොඳුරු දහමක් අපිට දායාද කළ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි කියලා ඒ දිසාවට ඒ දිසාව අපිට පෙන්වුවේ ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේ තමයි අපි නොහිතපු පැත්තක් අපිට විවර කළා. මට කිව්වා ආශ්මතුනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියන දිසාව බලන්න. ඇත්තටම ආශ්චර්යයි. දැන් පුරා මාසයක් භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා මේ බණ අහනවා. ගුරු දෙවිඳු අපිට මඟ පෙන්වනවා. දිසාව පෙන්වනවා. ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වනවා. ගුරු දෙවිඳුගේ මඟ පෙන්වීමෙන් තමයි අපි බුදුන් දකින්නේ. මේ දිසාව දකින්නේ. අපගේ ගුරු දෙවිඳු නිදුක් වේවා
නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා.